බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව 11 වන දේශනාව ආයතන කොටස ධම්මානුපස්සනාව. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් විශේෂයෙන් සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවට අයිති තවත් ධර්ම කොටසක් අපි අද අපිට වැටහෙන විදිහට අපි අවබෝධ කරගත යුතු ආකාරයට අපේම ශරීරයේ පවතින මේ ආයතන 6 පිළිබඳවයි අද අපි කතා කරන්නේ. ඔබට මතක ඇති අපි සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, මේ ධම්මානුපස්සනා කියන කොටස් එකින් එක පිළිවෙලට පසුගිය ධර්මදේශන ගණනාවක සාකච්ඡා කරන්නට යෙදුණා. පිංගතුනි, සතර සතිපට්ඨානේ තමයි නිවන් අවබෝධයේ පිණිස අපට තියෙන වැදගත්ම දේශනාව. සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර දේශනා කරන අවිධහිත දේශනාව. මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නෙම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ, මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්ධවාන සමතික්කමාය. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියාය. නිවන සාක්ෂාත් කරගන්න. ඒකම මාර්ගයේ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි, මේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ එදා සතර සතිපට්ඨානෙ දේශනා කරේ. පිංගතුනි, මේ දේශනාව අපි ගත්තොත් ඔබ අහලා තියෙනවා පහාරාද කියන සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නට යෙදුනා මේ සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ, ආස කරන්නේ ඇයි කියලා පහාරාද බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතනදි බුදුරජාණන් වහන්සේ මුලදි පහාරාදකින් අහනවා, පහාරාද ඉස්සල්ලා ඔබ කියන්න මේ අසුරයන් මහා සාගරයට ආස කරන්නේ ඇයි? ඒ වෙලාවේ පහාරාද කරුණු 8ක් මහා සාගරය තුළ තියෙන ආශ්චර්ය අద్භූත කරුණු 8ක් විස්තර කරා. අපේ බුදුරජාණන් වහන්සේ කරුණු 8ම උපමාවට අරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ, බුද්ධ ශාසනයට ආස කරන්නේ මෙන්න මේ කාරණ 8 නිසාමයි කියලා බොහෝම ලස්සන දේශනාවක් කරා. මේකට කියන්නේ පහාරාද සූත්‍රය. ওই දේශනාවේ සඳහන් වෙනවා 7 වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පහාරාද අසුරයන් මහා සාගරයට ආස කරන හේතුවක් හැටියට ඔබ පෙන්නවා මහ මුහුදේ තියෙනවා වටිනා වස්තුව. මුතු, මැණික්, සක්, සිලා, වෙරළුමිනි ආදී ඊතා වටිනා මිල කළ නොහැකි වස්තුව මහා සාගරයේ තියෙනවා. ඒවා දකිනවා දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන්. ඔවුන් මේ මහා සාගරයේ සාගර පතුලේ තියෙන වටිනා වස්තුව දැකලා මහා මුහුදට ඇලුම් කරනවා, ආස කරනවා. මහා සාගරයේ සිත්තලවා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ආස කරන්නේ, ඇලුම් කරන්නේ මගේ බුද්ධ ශාසනයත් සම්පත් සාගරයක් කියවා. වටිනා මාණික්‍ය, මිල කළ නොහැකි වටිනාම මාණික්‍ය 37ක් තියෙනවා මේ ශාසනය තුළ. ඒවා දැකලා ඒවා අඳුනගෙන ඒවා ගැන වටිනාකම වටහා ගත්ත පිරිස තමයි බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ, ආස කරන්න. මොනවද මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37? පළවෙනිම මාණික්‍ය රත්න 4 තමයි සතර සතිපට්ඨානෙ.
ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවට අපි ධර්මය කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු, වටිනාම මාණික්‍ය රත්න 37 හැටියට. හැබැයි මේ 37ක් හැටියට විස්තර කරාට මේ හැම තැනකම සතර සතිපට්ඨාන යෙදෙනවා. අනේකයි ඊටාම වැදගත්කම. වෙනම බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙම පෙන්වුවා නිවන් අවබෝධයට තියෙන වටිනාම එකම මාර්ගය හැටියට. ඊළඟට සතර ඉර්ධිපාද ගැන කතා කරත් ඔබ මතක තියාගන්න ඉර්ධිපාද වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ තුලමයි. සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන කතා කරාට සතිපට්ඨානෙ තුලයි අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න වීරිය ඇති කරගන්න පුළුවන්කම තියෙන. පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට වෙනම තියෙනවා සද්ධා ඉන්ද්‍රිය. තවත් ආයෙමත් කතා කරන ඉන්ද්‍රියක් හැටියට. පංච බල ධර්ම ගැන කතා කරනකොට සතර සතිපට්ඨානේ බලයක් හැටියට සති බලං කියලා පෙන්නනවා. සති ඉන්ද්‍රිය සති බලං. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සිහිය සතර සතිපට්ඨානෙ තියෙනවා. සති ඉන්ද්‍රිය සති බලං කියන බල ධර්මයක් හැටියටත් පවත්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක්ගේ ජීවිතය තුළ මේ ධර්මය අවබෝධ කරගන්න සප්ත බොජ්ජංග ධර්ම. ඒ බොජ්ජංග ධර්ම පටන් ගන්නෙම සති සම්බොජ්ජංගේ. එතකොට බලන්න එතන සිහිය. සතර සතිපට්ඨාන හිත පිහිටවල ඇති කරගන්න සිහිය. සති සම්බොජ්ජංග. එතකොට ධම්මවිජය කියන්නේ ඒ සතර සතිපට්ඨානය තුලම තමයි නුවණින් විමසන්නේ. ධම්මානුපස්සනාවයි එතන තියෙන්නේ. එතකොට මේ හැම තැනකම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගන්න. එතනක් තියෙනවා සම්මා සති. එතකොට අපි වෙන වෙනම කතා කරා සතර සතිපට්ඨානෙන් තොරව නිවන් මාර්ගයක් ගැන මේ බුද්ධ ශාසනය කතා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ශාසනයේ තියෙන වටිනාම වස්තුව, වටිනාම මාණික්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ ශාසනයට පහදින්නේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ මේ තරම් සිත් තලවාගෙන වාසය කරන්නේ මේ බුද්ධ ශාසනයේ වටිනාම මාණික්‍යයක් හැටියට සතර සතිපට්ඨානේ වටිනාකම හඳුනගත්ත නිසා කියලා. ඒ නිසා පින්වතුනි ජීවිතේ ඔබ සතර සතිපට්ඨානේ තමන්ගේ ජීවිතේ කරගන්න උත්සාහ කරන්න. දවස ගානේ සතිපට්ඨාන භාවනාවක යෙදෙන්න වෙලාවක් තියෙනවා නම් ටික වෙලාවක් හරි සතර සතිපට්ඨානේ පුරුදු කරන්න. ඔබ මේ සතර සතිපට්ඨාන දේශන පෙළ මුල ඉඳන් ඇහුවනම් වෙලාවක් නෑ කියලා අපිට මගහරින්නත් බෑ. ධර්මයේ දන්න කෙනාට හැම මොහොතක්ම සතර සතිපට්ඨානෙ තුල ගත කරන්න පුළුවන් මොහොතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉරියාපත සම්පජන්‍ය කියන භාවනාවල් වල කායානුපස්සනා කොටසේ අපි කතා කරා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා වටපිට බැලුවත් අතපය දිගහරින හකුලන වෙලාවට වුණත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට නිදාගන්නකොට කනබොන වෙලාවට යමක් කපලා කනවා වතුර වගේ දෙයක් බොන මොනවා හරි බීමක් බොනවා කෑම කනවා එක්ක ඇහැරලා ඉන්නවා නිදි මරනවා ඔය හැම වෙලාවෙම ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා ඔය හැම වෙලාවෙ අඩු ගානේ වැසිකිලි කැසිකිලි කරද්දි පවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. බුදුරජාණන් වහන්සේ පෙන්වන වැසිකිලි කැසිකිලි කරන වෙලාවටත් හිත මගේ හිතට ලාමක අකුසලයක් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා සිහියෙන් හිත රැක ගන්නවා නම් ඒකත් කායානුපස්සනාවට අයිති. සතර සතිපට්ඨානෙ තුලයි. ඒ නිසා පින්වතුනි මේ සතිපට්ඨාන දේශනා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. තමන්ගේ ජීවිතයේ මේ ධර්මයත් එක්ක බද්ධ කරගන්න. අන්න එතකොටයි ඔබට පියවරෙන් පියවර මේ සතිපට්ඨානෙ දියුණු කරගන්න පුළුවන්කම තියෙන. ඉතින් අද අපි ඊටාම වැදගත් කොටසක්. ආයතන කොටස ධම්මානුපස්සනාවට අයිති ආයතන 6 ගැන කතා කරන්නේ. ආයතන 6ක් අපිට තියෙනවා. දැන් ඔබ දිහා බලන්න. මේවා තමයි අපිට ඉපදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉපදීම විස්තර කරා ආයතනානම් පටිලාභෝ.
ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි කියලා ධර්මය පෙන්නවා. දැන් මොනවද අපිට පහළ වෙලා තියෙන්නේ? ඔබ තුලින්ම බලන්න. මොනවද ඔබ තුල තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවා තමයි අපිට පහළ වෙලා තියෙන්නේ. මේවා තමයි අපි තුල ඉපදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන 6 මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකෙම අපි ලෝකේ කියලා බාහිර මොනවා ගැන කතා කරත් ඔය මුළු ලෝකෙම හරියට ගත්තොත් මේ බඹයක් පමණ මේ ශරීරය තුලින් දකින්න පුළුවන්. අපි ඇහැට පේන රූප ඔස්සේ තමයි මේ ලෝකෙ ඔක්කොම අපි තුලට ග්‍රහණය කරගන්නේ. කනට ඇහෙන ශබ්ද ඔස්සේ, නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙන රසය ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ, මනසට හිතෙන් නිර්මාණය කරගන්න මේ අරමුණු ඔස්සේ. ඒ තුලින් තමයි අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ, ගොඩනැගෙන්නේ. ඒ තුල තමයි මේ ජීවිතේ සංසාර ගමන අපි සකස් කරන්නේ. අන්න ඒ නිසා ආයතන කොටස මේ ආයතන 6 මතක තියාගන්න අපි පංච උපාදානස්කන්ධ ගැන කතා කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධේ පහළ වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. ඇස තුල, කන තුල, නාසය, දිව, කය, මනස. මේ පංච උපාදානස්කන්ධේමයි අවබෝධ කළ යුතු දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නේ. එහෙමනම් පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කළ යුතු නම් ඒ පංච උපාදානස්කන්ධේ පහළ වෙන්නේ ආයතන 6 තුලමයි. කෙනෙක් ආයතන වශයෙන් අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. ඒ නිසා පින්වතුනි සතර සතිපට්ඨානෙ තුල අපි එකින් එක තේරුම් ගමු කොහොමද බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙ අපිට ආයතන වශයෙන් දකින්න පෙන්නලා දෙන්නේ. අපි සතිපට්ඨාන දේශනාවට අනුකූලව මේ ගැන හොඳට තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්න පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඔන්න භික්ෂුවක් කොහොමද ධර්මයේ තුල ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ? මේ සතර සතිපට්ඨානි ධම්මානුපස්සනා කොටස වඩන්නේ කොහොමද? චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. මේ ආධ්‍යාත්මික බාහිර ආයතන තුල. එතන ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් හැටියට කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කොහොමද භික්ෂුවක් ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ? අජ්ජත්තික බාහිර ආයතනේසු ඉද භික්ඛවේ භික්ඛු චක්කුංච පජානාති. ඔන්න මේ තමයි ඇස කියලා ඇස ගැන හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න. ඇස ගැන හොඳින් දැනගන්න, දැක ගන්න. ධර්මයේ තුලින් දැක ගන්න. චක්කු කියන්නේ ඇස. ඊළඟට රූපේච පජානාති. ඇසට පේන රූප ගැන හොඳට ධර්මයේ තුලින් මේ ඇසට පේන රූපවල යථා ස්වභාවය තේරුම් ගන්න. එතකොට ඇසත් රූපයත් ගැන තේරුම් ගත්තට පස්සේ යංච තදු බයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. ඒ කරුණු දෙක මුල් කරගෙන යම් සංයෝජනයක් බැඳීමක් ඇති වෙනවා නම් ඒකත් තේරුම් ගන්න. එතකොට ඇසයි රූපයයි මුල් කරගෙන යම් බැඳීමක් උපදිනවා. මතක තියාගන්න ඇසත් රූපයත් එකතු වෙන්නේ ඇස ගැන අවධානය යොමු වෙච්ච ගමන් ඇහැට පේන රූපය එකතු වෙනවා. ඒකතු කරන්නේ විඥානය. ඇසයි රූපයයි විඥානය එකතු වෙච්ච ගමන් ඒ සංයෝජනය ඇති වෙච්ච ගමන් එතනින් හටගන්නවා ස්පර්ශය. අන්නේ සංයෝජනයත් එක්කම පංච උපාදානස්කන්ධය දිගටම බැඳීගෙන යනවා. ඒ ස්පර්ශ නිසා විඳීම් ඇති වෙනවා. විදින රූපය හඳුනගන්නවා. හඳුනගන්න රූපය ගැන චේතනා පහළ වෙනවා. පංච උපාදානස්කන්ධය මෙතන හටගන්නවා. එහෙනම් ඇසයි රූපයයි කියන මේ කරුණු දෙකේ යම් එකතුවක් ඇද්ද? අන්න එකතු වීමෙන්මයි ඒ සංයෝජනයෙන්මයි ඒ සියල්ල හටගන්නේ. එතකොට අන්නේ කරුණු දෙක එයා තේරුම් ගන්නවා. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති. නෝපන සංයෝජනයක් උපදිනවද? ඒකත් තේරුම් ගන්න. තංච පජානාති. ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති. යම් හටගත්තා වූ සංයෝජනයක් ප්‍රහාණය වෙලා යනවද? තංච පජානාති. ඒකත් තේරුම් ගන්න. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති. තංච පජානාති.
ආයිමත් නූපදින විදිහට ඒ සංයෝජනයන් සම්පූර්ණය මේක බැඳීම අවිද්‍යාව තෘෂ්ණාව සම්පූර්ණයෙන් යම ප්‍රහාණය කරලාද ඒකත් හොඳින් තේරුම් ගන්න. එතකොට ඔන්න ඔය විදිහට ධම්මානුපස්සනාව අපි කොටසෙන් කොටසේ තේරුම් ගම්. පිංහතුනි ඒ පළවෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ඇස හොඳින් තේරුම් ගන්න. මේ ඇහැ හටගත්තෙ කොහොමද? නාමරූප පච්චයා සලායතන. මතකතියාගන්න අපේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයම හටගත්තේ නාමරූප නිසා. එතකොට නාමරූපයෙන් හටගත්ත ඇසක් මා තුළ පවතිනවා කියලා ඇසේ අතහාස භාවි හොඳට තේරුම් ගන්න. ඒකයි ඇස දැනගන්නවා කියන්න. හැක්තින බව අපි කවුරුත් දන්නවා. ඇහැපේනවා කෙනෙකුට කන්නාඩිය ළඟට ගිහිල් හරි ඇහි ඇත්ත ස්භාවි මොනවගේද කියලා පිටිම් බලාගන්න පුළුව. ඊළඟට ඇහැ ගැන ඕන්නම් කෙනෙකුට මේ ඇහි ස්භාවේ ගැන කොහොමද කියලා ඇහැ ගැන කොච්චර වෛද්‍යවරු ඉන්නවත්. හැබැයි ඇස සම්බන්ධයෙන් කොච්චර දුෘෂ්ටි විශේෂඥවරු වෛද්‍යවරු ඒ කොච්චර හිටියත් ඔවුන් ඇසේ යතහාස භාවි අවබෝධ කරගත්තා එනෙමේ. ඔවුන්ට පුළුවන් ඇහි ක්‍රියාකාරිත්වය ගැන විද්‍යාත්මකෝ යමක් දැනගෙන ඒකට යම් කිසි වෙනස්කමත් තියෙනවන එක්ක ශල්්‍ය කර්මයක් කරන්න බෙහෙතක් දාන්න ඒ ටික විතරයි. මේ ඇහැමුල් කරගෙන හටගත්ත පංචු උපාදානස්කන්ධ නැති කරගන්න ඔවුන්ට පුළුවන්කමක් නෑ. අන්න ඒක තමයි මේ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්. මහනෙන ඇස තේරුම් ගන්න. ඇස තේරුම් ගන්නවා කියන ඇස හටගත්තේ නාමරූප නිසා. නාමරූපයක් තියෙන තැනක් තමයි සජීවී ඇසක් හැටියට ආයතනයක් බවට පත්වෙන. එතන පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහාධාතුන්ගේ පැවැත්මක් ඇස තුළ තියෙන. ඊළඟට ඇහේ තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරගෙන නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන. ඒ නාමරූප දෙකම පවතින් නැත්නං එක සජීවී ඇසක් වෙන්න එක මස ඇස. දැන් අපි මැරිච්ච මනුස්සෙක්ගි බලන් සමහරු මැරිලා. ඇහැරගෙන මැරිච්ච කෙනෙක් කියලා හිතන් දැන් ඇහැරගෙන නොම බලාගෙන ඉන්න වගේ පේන්නේ. ඔබ සමහරලාට එහෙම කෙනෙක් මැරිච්ච ගමන් හරි කෙනෙක් දිහා දැක්කොත් ඇහැරිච්ච කෙනෙක් ඇහැරිලා තියෙනවා. හැබැයි ඒ ආයතනයක් නෙමේ. ඒ ඇස් ආයතනයක් වෙන්න මොකද නාම ධර්මයන් නිරුද්ධ වෙලා. එතන තියෙන්නේ මසැස විතරයි අර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඒ මසැස විතරයි. නාම රූපයම්ම පවතිනවනං අන්නේ කායතනයක් ඇස. අන්නේ ඇස හොඳට තේරුම් ගන්න. ඊළඟට බාහිර රූප ආධ්‍යාත්මික ආයතනයක් කියන්නේ තමන්ගේ ඇස. බාහිර ආයතන කියන්නේ ඇහැට ගෝචර වෙන රූපය. ඒක බාහිර ආයතනයක්. මේ රූප හොඳට තේරුම් ගන්නවා. මගේ ඇහැට පේන මේ බාහිර ලෝකෙ තියෙන මේ සෑම දෙයක් මේවතමයි මං ඇහෙන් දකිින්. ඒ රූපයන් ගැන හොඳට තේරුම් ගන්න. එදකොට මේ කරුණු දෙක තුළින් යම් සංයෝජනයක් උපදිනවද. ඇසත් රූපයක් නිසා තමයි ඒ සංයෝජනය උපදින්න. ඇස ඒ රූපය දිහාවට අවධහන යොමු එනකොට ඒ ඇසයි රූපයයි එකතු වෙනවා එකතු කරන්න චක්කු විඤ්ඥානි. ඇසේ හටගන්නවා විඤ්ඥානක මනසිකාරයත් එක්ක වෙන දෙයක්. අන්නේ ඇසයි රූපයයි එකතු වෙන සංයෝජනය තුළම අන්න එතනින් තමයි හටගන්නේ පටිච්ච සම්පාදය. එතන විඤ්ඥානය හටගන්න. විඤ්ඥානය හට ගැනීමම ඇසයි රූපයයි විඤ්ඥානය එකතුවීම කියන්නේ තින්නන් සංගති පස්සෝ කියන. කරුණු තුනක එකතුවීම ස්පර්සයයි. ඒ ස්පර්ස නිසා ආයමත් ඇති වෙනවා විඳීමක් ඇති වෙනවා. ස්පර්ස නිසා විදින රූපය හඳුනගන්නවා. හඳුනගත්ත රූපය ගැන චේතනා පහළ වෙන. දැන් ඔතන පංචුපාදානස්කන්දෙම තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන. ඇහැ මුල් කරගෙන පංචුපාදානස්කන්දි හටගන්න. එතකොට මෙන්න මේ පංචුපාදා නෝපන් පංචුපාදානස්කන්දය අර සංයෝජනයක් නිසා ඇති වෙනවද. ඒක හොඳට තේරුම් ගන්න. හටගත්තා වූ පංචුපාදානස්කන්දයේ සංයෝජනයක් නිසා නැති වෙනවද. ඒකත් තේරුම් ගන්න. සම්පූර්ණයෙන් මේක ප්‍රහාණය කරගන්නේ කොහොමද. අවිද්‍යාව තණ්හාව ප්‍රහාණයවීම තුළ ඒ සංයෝජනය කෙරෙහි තියෙන ඇල්ම නැතිවීම තුළ කොහොමද ඒක ප්‍රහාණය කරගන්න කියල ඒකත් හොඳින් තේරුම් ගන්න. ඔන්න ඔය විදිහට මේ ඇස නැමති ආයතනයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන්න. ඒ පිණිස කරන්න තියෙන්නේ ඇහි ඇත්ත ස්වභාවේ යථාර්ථ විමසන.
හේතුවක් මේ අපිට ඕන විදියට හටගන්න දෙයක් නෙමේ. හේතුවක් මතයි මේ ඵලය ඇතිවෙන්. නාමරූප නිසා ඇස හටගත්තා. නාමරූප වෙනස් වෙනකොට වෙනස් වෙන විඤ්ඥානයත් එහෙම. නාමරූප තියෙනකම් විඤ්ඥානය හටගන්න. නාමරූප වෙනස් වෙනකට විඤ්ඥාන වෙනස් වෙන. ඊළඟට මේ රූපය ආහාර සමුදයා රූප සමුදය ආහාර නිරුද්ධ වෙනකොට රූප නිරුද්ධ වෙන. විඳීම් සංඥා චේතන ඇතිවෙන්නෙම අර ඇසත් රූපයත් එකතුවීම නිසා. ඉස්පර්සයෙන් ඉස්පර්ස වෙනස් වෙනකොට ඒව වෙනස් වෙලායන. එතකොට හේතු නිසා හටගත්තදේ හේතු නැතිවෙනකොට නැතිවෙනවා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ ඇහේ අතාස භාවය අවබෝධ කරගත යුතු ආකාරය ගැන හොඳින් තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත කෙනා ඇසත් ඇසමුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි මේක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මම මගේ කියලා මට ඕන විදියට පවත්වන්න පුළුවන් දෙයක් මෙතන නෑ කියලා ධර්මය තුළින් අවබෝධයෙන් තේරුම් ගන්න. ඔන්න ඕක තමයි ධම්මානුපස්සනාව තුළ ඇස ගැන අවබෝධ කරගන්න ක්‍රමේ. එතකොට ඔය විදිහටම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝතංච පජානාති. කෙනෙක් තමන්ගේ කන මේ නාමරූප නිසා හටගත්ත ආයතනයක් හැටියට කන නැමති ආයතන ගැන හොඳට තේරුම් ගන්න. සද්ධන්ත සද්ධංච පජාන සද්ද කනට ඇහෙන සද්ද ඇහෙන. සත්තු කෑ ගහනවා වාහනය යනවා ඕන් හඬ ඇහෙන්ට පුළුවන් ඊළඟට කෙනෙක් කතා කරනව ඇහෙනවා. මේ ඇහෙන බාහිර හඬ ඒක හොඳට තේරුම මේක බාහිරින් එන දෙයක් කනට. එතකොට කන නැමති ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතන හැටියට කනට ගෝචර වෙන සබ්ද හොඳින් තේරුම් ගන්න. යංච තදු භයං පටිච්ච උප්පජ්ජති. එතකොට මෙන්න මේ කරුණු දෙක නිසා යම් සංයෝජනයක් උපදිනවා නං සංයෝජනං තංච පජානාති. තදු භයං කියන්නේ ඒ කරුණු දෙක එකතු කරගෙන. ඒ කරුණු දෙකේ හේතුව නිසා යම් සංයෝජනයක් උපදින. අන්න ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච අනුපන්නස්ස එතකොට නූපන්නාව සංයෝජනස්ස උප්පාදූ හෝති. ඒ මුල් කරගෙන නූපන් සංයෝජන උපදිනවද. ඒකත් හොඳින් තේරුම් ගන්නවා. උපන්නාව සංයෝජන යථාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. උපන්නාව සංයෝජන ප්‍රහාණය වෙනවදන් ඒකත් තේරුම් ගන්න. තංච පජානති ඒකත් හොඳින් තේරුම් ගත්තා. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයිතින් අනුපාදෝ හෝති. තංච පජානාත. එතකොට මේ ආයතනයේ සංයෝජන හට නොගන්න විදිහටම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්ද ඒකත් හොඳින් තේරුම් ගන්න. මෙන්න මේ කයි ක්‍රමේ. ඒක ඇන සරලව ඔබ තේරුම් ගන්න. සාමාන්‍යෙන් කන කියලා කියන්නේ තර ඇස තේරුම් ගත්ත වගේම නාමරූප පච්චයා සලායතන. නාමරූප නිසයි මේ කන නැමති ආයතන ක්‍රියාකාරිත්තය පවති. කන කියලකිය මේ පිටිම් පේරෙන මස්වලින් හැදිච්ච කනම විතරක් නෙමේ. ඒක සතර මහාධාතුන්ගෙන් හටගත්ත. ඒ කන තුළ විඳීම් සංඥා චේතනා පස්ස මනසිකාර මේ නාම ධර්ම ක්‍රියාත්මකවෙන්. අන්න එතකොටයි ආයතනයක් හැටියට ක්‍රියාත්මකවෙන්. එතකොට මෙන්න මේ කන නැමති ආයතනය හොඳින් තේරුම් ගන්න. කනට ඇහෙන සබ්ද මේ බාහිර පරිසරයේ සබ්ද තමයි කනට ගෝචරවෙන්. එක බාහිර ආයතනයක් හැටියට ඒ සබ්ද ගැන තේරුම් ගන්න. මෙන්න මේ කරුණු දෙකේ එකතුවක් නිසා යම් බැඳීමක් සංයෝජනයක් උපදිනවද. කනයි සබ්දයයි නිසා ඇතිවෙන මේ සංයෝජනය ඒකතුවීම හොඳින් තේරුම්. අන්නේ එකතුවීම තුළයි ඉතිරි සංයෝජනයත් නිසා නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ක්ලේශයම් බලවත්වෙනවා. ඒක ඇන මේ කනයි සබ්දයයි නිසා එකතුවීම කැන විඤ්ඥානෙන් තම එකතු කරන්න. අන්නේ එකතුවීමත් එක්ක ඒ විස්පර්සයත් එක්ක විඳීම් හඳුනා ගැන සබ්දය ගැන විදීම් ඇති වෙනවා. ඒ සබ්දය හඳුනගන්න ඒ සබ්දය ගැන චේතනා පහළ වෙනවා. පංච උපාදානස්කන්ධි මේ තුළ හටගන්න. මෙන්න මේ ක්‍රියාකාරීත්වය මගේ කන තුළ සිද්ධ වෙන්න මේ විදිහටයි කියලා මේ ආයතන ක්‍රියාකාරිත්තය හොඳට ධර්මය තුළින් දැකගන්න. දැ සාමාන්‍ය මේ ක්‍රියාකාරිත්තය අපි දන්න ඇත්නම්. කෙනෙක් තියෙන මේ මම දැක්කා මේ ඔක්කොම් මමයි දැක්කේ මටයි පෙනුනේ මම යහගෙන හිටියේ මට යැහුණේ මේ ඔක්කොම මම මට ඕන විදිහට කරන්න පුළුවන් මේක මගේ ආත්මයක් තුළ තමන්ගේ වසගේ
තියෙන දෙයක් කියලා මමත්වයක් ආත්ම දෘෂ්ටියක් මේ සක්කාය දිට්ඨියත් එක්ක බැඳිච්ච දෘෂ්ටියකින් අපි දකින්නේ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය මේ සිද්ධ වෙන ස්වභාවය අවබෝධයෙන් දකින්නයි. අන්න ඒ පිණිසයි අපි මේ ආයතන තුල ධම්මානුපස්සනාවේ කින් එක හොඳින් තේරුම් ගන්නට තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ගානංච පජානාති. නාසී ක්‍රියාකාරීත්වය හොඳට නාම රූප නිසා හටගත් ආයතනයක් හැටියට නාසය ගැන තේරුම් ගන්නවා. ගන්ධේච පජානාති. නාසයට දැනෙන ගන්ධ ගඳක් වෙන්න පුළුවන් සුවඳක් වෙන්න පුළුවන් මේ බාහිර ආයතනයක් හැටියට ඒ ගන්ධයේ තේරුම් ගන්නවා. ඒ වගේම යංච තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානාති. මෙන්න මේ නාසයත් ගඳ සුවඳත් නිසා යම් සංයෝජනය මේ කරුණු දෙක නිසා යම් සංයෝජනයක් බැඳීමක් උපදිනවද. අන්න ඒක හොඳින් තේරුම් ගන්න. එතුට නාසයයි ගඳ සුවඳයි නිසා ඇතිවෙන්නේ එකතුවීම කියලා ඒ සංයෝජනය තමයි විඤ්ඥාණයෙන් ඇති කරන්න. නාසයයි ගඳ සුවඳයි එකතුගෙන්නේ විඤ්ඥානයත් එක්. ඒ කරුණු තුනේම එකතුවට කියනවා ස්පර්සය. ඒ ස්පර්සය නිසා තමයි විඳීම් හඳුනා ගැනීම් චේතන ඇති වෙලා නාසයට දැනෙන දේ මුල් කරගෙන පංචුපාදානස්කන්ධයක් ඇති වෙලා පටිච්ච සම්පාදයක් හැදි හැදියන්නේ. එතකොට මෙන්න මේ කාරණය හොඳට තේරුම් ගන්නවා. එයා ඒ තේරුම් ගත්ත විතරක් නෙමේ අනුප්පන්නස්ස සංයෝජන සුප්පාදෝති නූපන් සංයෝජනයක් හටගන්න ආකාරය නාසයත් ගඳ සුවඳත් වෙනස් වෙවී මේ සංයෝජන හටගන්න ආකාරි තේරුම් ගන්න. ඊළඟට තංච පජානාති යථාච අනු උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. හටගත්තා වූ සංයෝජනයක් ප්‍රහාණය වෙනවද. තංච පජානාති ඒකත් තේරුම් ගන්න. යථාච පහිනස්ස සංයෝජනස් ආයතින් අනුපාදව හොති. ආයමත් නෝපදින විදිහට ඒ සංයෝජනය ප්‍රහාණය වෙලා යනවන ඒකත් තේරුම් ගන්න තංච පජානාති. එතකොට මේ විදිහට දැම් බලන් මේ ඔක්කොම එකම රටාවකට යන්න. ඇස කන නාසය. එතකට නාසී ගැනත් ඔප තේරුම් ගන්න නාසී කියන ආයතනයක්. නාමරූප ප්‍රත්තියෙන් හටගත් ආයතනය. ඒ නාමරූප ප්‍රත්තියෙන් හටගත් ආයතනයට බාහිර ආයතනයක් හැටියට අපි ගඳ සුවඳ හඳුන්නන. එතකොට මේ ආධ්‍යාත්මික ආයතනයක් හැටියට නාසයත් ගඳ සුවඳත් එකතු කරන්නේ නාසේ ඇතිවෙන විඤ්ඥානය එකට කෙන සෝත විඤ්ඥාන. අන්නේ එකතුවීම ඒ සංයෝජනය නිසාමකද වෙන්නේ. ඉස්පර්සි ඇති වෙලා විදීම් හඳුනා ගැනීම් චේතන ඇතිවෙන. පටිච්ච සම්පාදය හටකන පංචුපාදානස්කන්ධය පහළ වෙන. ඒ තුළ තන්හාාව හටගත්තකමං පටිච්ච සම්පාද. තන්නා පච්චයා උපාදාන උපාදාන පච්චයා භවෝ පවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ මේ දිගට යන මතකතියාගන්න මේ ඔක්කොම එකට නිරවුල්ල තේරුම් ගන්න ආයතන හයත් එක්ක පටිච්ච සම්පාදයක් බැඳීගෙන යන්නේ තන්හා හටගත්තකම. සලායතන නාමරූප පච්චයා සලායි නාමරූප නිසායි ආයතනහය හටගත්. සලාහිතන පච්චයා පස්සු මේ ආයතන හය නිසාම අන්න ස්පර්සය ඇති වෙන. ස්පර්සි තමයි අර ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය එකතු කිරීම. ස්පර්සය ඇති වෙන. ඒ ස්පර්සය නිසාමකද වෙන්න පස්ස පච්චයා වේදන විදීම උපදින. වේදනා පච්චා තනයි විඳීම ගැන තන්හාාව ඇතිවෙන. තන්හා පච්චා උපාදාන උපාදාන පච්චා භවෝ බවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස මේ පටිච්ච සම්පාදය හැදීගෙන හැදීගෙන යන. ඒ නිසා මෙන්න මේ ක්‍රියාකාරිත්වය ආයතන හය තුළ සිද්ධ වෙන මේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන. මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනයන්ගේ යථා ස්වභාවය ධර්මය තුළින් විමසන ඒ අනිත්‍ය දුක් අනාත්ම වසේ මමනවේ මගේ නවේ මගේ ආත්මය නවේ මේක මට ඕන විදියට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අවබෝධයෙන් දකින කෙනා තමයි ඒ තුළ තන්හාාව ප්‍රහාණය කරගන්න. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දිව ගැන. ජීවහංච පජානාති කෙනෙක් තමන්ගේ දිවේ ස්වභාවේ මේක ආයතනයක් හැටියට හොඳට තේරුම් ගන්න මොකක්ද මේ දිව කොහොමද මේ තුළින් පංචුපාදානස්කන්ධය හටගන්න. රසංච පජානාති දිවට දැනෙන බාහිර ආයතනයක් හැටියට රස ගැන තේරුම් ගන්න. තංච තද්දු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මේ දිවයි රසයයි නිසා
ඒ කරුණු දෙක මුල් කරගෙන යම් සංයෝජනයක් යම් බැඳීමක් උපදිනවනං තංච පජානාති ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච අනුපන්නස්ස සංයෝජනස් උප්පාදෝ හෝති. නූපන්නා වූ සංයෝජනයක් උපදිනවනං තංච පජානාති ඒකත් එයා හොඳින් තේරුම් ගන්න. යථාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. උපන්නා වූ සංයෝජන ප්‍රහාණය වෙලා යනවන තංච පජානාති ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච පහීනස්ස සංයෝජන සායතින් අනුපාදෝ හෝති තංච පජානා ඒ ප්‍රහාණය වෙච්ච සංයෝජනය ආයමත් නූපදින විදිහට ප්‍රහාණය වෙලා යනවනං ඒකත් හොඳින් තේරුම් ගන්න. මේ ආයතන හය තුළ පංචුපාදානස්කන්දය හටගන්න ආකාරයයි හොඳින් මේ දකින්නේ. ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන එකතුවීම තුළ මේ සංයෝජනයත් එක්ක තමයි මේ සියල්ල ඇතිවෙන්. ආධ්‍යාත්මික ආයතන හය ඇස කණ නාසය දිවකය මනස. බාහිර ආයතන වෙන්නේ හැට ගෝචර වෙන රූප කණට ගෝචර වෙන සබ්ද නාසයට ගෝචර වෙන ගඳසුවද දිවට ගෝචර වෙන රස කායිට ගෝචර වෙන පහස මනසට එන අරමුණ. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනත් එක්ක සංයෝජන වෙන්නේ එකතු වෙන්නේ විඤ්ඥානයෙන්. අන්නේ විඤ්ඥානය හට ගැනීමත් එක්කම දැන් හිතන්න දිවයි රසයයි එකතු කරන්නේ චක්කු ජීවහා විඤ්ඥානය. දිවේ හටගන්න විඤ්ඥානය. ඒ විඤ්ඥානය එකතුවීමම ඒකට අපි කියනවා ඉස්පර්සි තින්නන් සංගති පස්සෝ කරුණු තුනක එකතුවීම ඉස්පරසි. ඒ ස්පර්සය නිසා දිව තුළ විඳීමක් ඇතිව රසේ විදිනවා. තිත්ත රසයක්ද මේක තුළ සැපදුක් උපේක්ෂා විඳීන් ඇතියෙන. ඒ විදින රසේම හඳුන ගන්න වෙන දෙයක්න විදින රසේම හඳුන ගන්න. තිත්තයි ඇම්බුල් රහයි පැණි රහයි අපි රස හඳුන ගන්න. ඒ හඳුන ගන්න රසය මුල් කරගෙන චේතනාවක් පහළවෙන. ඒක තමයි කර්මයක් වෙන්. චේතනාහම් භික්කවේ කම්මං වදාන. එතකොට ඒ තුළ බලන්න රූප ධර්ම තියෙනවා නාම ධර්ම තියෙනවා. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන මේ ඔක්කොම පංචුපාදානස්කන්දය මහටගන්න. ඒ පංචුපාදානස්කන්දය ගැනම තන්හා ඇති වෙනකොට අවිද්‍යාව නිසා පටිච්ච සම්පාදය හැදීගෙන යන. එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපේ ආයතනහය මුල් කරගෙන සිද්ධ වෙනවා කියලා ගැඹුරින් දකින්න පුළුවන්නන් අන්නයා ආහිතනවල යථාස භාවය අවබෝධ කරගත්ත කෙනෙ. පිංහතුනි මතකතියාගන්න මේ කොටස් ඔබට අර සාමාන්‍ය ජාත කතාහනවා වගේ එක්කෝ බුදුගුණ දේශනාවක් අහනවා වගේ පේතවත්තු විමානවත්වල කතාහනවා වගේ ගොඩක් අය කැමති මේ කතන්දරහන්. ඒ කතාවල තියෙන කතා රසය විඳින්. හැබැයි මතකතියාගන්නේ මොන කතා වටින් ගොඩින් මොන කතා ඇහුවත් අවබෝධ කරගත යුතු අපේ ඇත්තම කතාව තමයි මේ අද කියලදේ. ඒ නිසා මේ කතාව අපි කැන කතාව අවබෝධ කරගන්න බැරි වුණොත් ඔය මොන වටින් ගොඩින් කතා මොනව ඇහුවත් අපි තාමත් අර එක තැන කැරකි කැරකින්න පිරිසක් බවට පත්වෙන්. ඒ නිසා පිංහතුනේ අමාරුවෙන් වුනත් මේ යථස් මේ කතා කරන්නේ ඔබ ගැන මේ බාහිර ලෝක දෙයක් නෙමේ. මේ ධර්මය ඕපනයකයි තමා තුළින් දකින්න තියෙන්. තමාට පමුණවාගෙන බලන්න තිය. තමාගේ ඇස කණ නාසේ දිවකයි මනස මේ අපේ ඇස කණ නාසේ දිවකයි මනස ක්‍රියාත්මක වෙන හැටි අද කතා කරන්න. ඒ නිසා මේ ගැඹුරු ධර්මය තමා තුළින් තේරුම් ගන්න අවබෝධ කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. ඊළඟට අපි බලමු කාය ආයතන මේ කය ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කායංච පජානාත මේ කය හොඳට තේරුම් ගන්න කියන. සතර මහා ධාතුගෙන් හටගත්ත අපි කියනවා දෙතිස් කුණුප කොටස් ඊළඟට පටවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුම තියෙනවා. මේ කය ගැනගත්තු පටවි ධාතු කොටස් 20ක් ආපෝ ධාතු කොටස් 12ක් තේජෝ උණුසුමට අයිති කොටස් 4ක් හමාගෙන යන වායෝ ධාතුවට අයිති කොටස් 6ක්. එතකොට මේ ඔක්කොම 42කට පෙන්නනවා. එතකොට මේ කේසන් ලෝම්නිය දත් මේ ඔක්කොම මුළු ශරීරයම කොටස් එකතු කරපුවාම සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්. හැබැයි මතක තියාගන්න ඒක ආයතනයක් වෙන්නේ දැන් මැරිච්ච මිනිස්සෙකුටත් ওই ශරීරය ওই විදිහටම තියෙන මැරිච්ච ගමන්. හැබැයි යාගේ විඤ්ඤාණය බැහැර වෙලා අර නාම ධර්ම ශරීරයෙන් බැහැර වෙලා නාම රූපම තියෙනවා නම් තමයි ඒක ආයතනයක් වෙන්නේ. එහෙමනම් අපේ කය ආයතනයක් වෙන්නේ නාම රූපම පවතින තාක්කල්. එතකොට කෙනෙක් මේ කය කායංච පජානාති කය නැමැති ආයතනෙ හොඳින් තේරුම් ගන්න. පොට්ටබ්බංච පජානාති
කයට දැනෙන පහස පොට්ටබ්බ කියන පහස. අපිට සීතලක් උණුසුමක් රස්නයක් අපි හිටම අපි කවුරු හරි සූරනවා අතගානවා අපිට ගොරෝසු සිනිදු පහසත් දැනෙනවා. ඒ දැනෙන පහස තමයි කයට දැනෙන බාහිර ආයතන බාහිරින් දැනෙන දේ. ආධ්‍යාත්මික ආයතන හැටියට කයත් බාහිර ආයතන හැටියට පහසත් තේරුම් ගන්න. ඊළඟට යංච තදු භයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මෙන්න මේ කරුණු දෙක නිසා කයත් පහසත් නිසා යම් සංයෝජනයක් හටගන්නවාද අන්න ඒක හොඳින් තේරුම් ගන්න. කයයි පහසයි එකතු කරන්නේ කාය විඤ්ඥානය. මේ කයේ හටගන්නව විඤ්ඥානය. ඒ විඤ්ඥානය හටගත්ත ගමන් කයයි පහසයි විඤ්ඥානය එකතු වෙන එකතු වෙච්ච ගමන්ම ඒ පහස තුළ තමන් කැමති පහසක් නම් සැපවිඳීමක් උපදින. අකමැති අප්‍රිය ගොරෝසු කවරුවරි ගහනවා සූරනවා අනිනවා උලකින් යන්න කියලා හිතන් තරහ යනවා අකමැති පහසක්. ඊළඟට අපි අඳුන ගන්න ඒ විඳීම වගේම සංඥා හඳුනා ගැනී. කෞද මේ ගැහ්වද සීරුවද උලකින් ඇන්නද මේක හඳුන ගන්න පහස. රස්නේ සීතලයි රිදෙනවා හඳුන ගන්න. ඒ හඳුන ගත්ත දේ ගැන චේතනා පහළ වෙන. අන්න කයයි පහසයි එකතුවීම තුළම පංචුපාදානස්කන්දේම හටගන්න එක හේතුවක්. ඒ සංයෝජනයෙන් මයි උපදින්නේ. අනික් සියල්. එතකොට මෙන්න මේක හොඳින් තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වා යථාච අනුපන්නස් සංයෝජනස් උප්පාදෝ නූපන් සංයෝජනයක් උපදිනවද. ඒක හොඳට තේරුම් ගන්න තංච පජානත්. යථාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හටගත්තාව සංයෝජන ප්‍රහාන් නාමරූප වෙනස් වෙනකොට විඤ්ඥාන වෙනස් වෙන. විඤ්ඥාන වෙනස් වෙච්ච ගමන් අර පංචුපාදානස්කන්දේ මේ වෙලා වෙනස් වෙන. එතකොට මෙන්න මේ හටගත්තදේ නැති වෙනවා ඒකත් තේරුම් ගන්න. තංච පජානති යථාච පහිනස්ස සංයෝජනස් ආයතින් අනුපාද වෝති. තංච පජානාති. ආයමත් හට නොගන්න විදිහට ප්‍රහාණය වෙලා යනවදේ සංයෝජනය ඒකත් තේරුම් ගන්න. එතකොට මේ විදිහට කය මුල් කරගෙන පංචුපාදානස්කන්දේ හටගන්න ආකාරය කයයි පහසයි නිසා මේ ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් එකතුවීම නම් වූ මේ සංයෝජනයෙන් හටගන්න මේ පංචුපාදානස්කන්ධයත් ඒ තුළ හටගන්න පටිච්ච සම්පාදයක් හොඳින් දකිනවා. ධර්ම ඉස්සරලා මේක වටහා ගන්න ඕනේ. ඊට පස්සේ ඊට අනුව විමසල බලනවා තමන් තුළින්. එහෙම තමයි මේ ධර්මය අවබෝධ වෙන්න. මතක තියාගන්න මේ ධර්මය අවබෝධ කරන්න තියෙන ක්‍රමේ සුතා හොඳට අහන්න ඕනේ. ඒකයි මේ බණහන එකේ වැදගත්කම. දැන් මේක අපි ඇහුවේ නැත්නම් කොහොමද තේරුම් ගන්න? මේ ක්‍රමේ මෙන්න මේ විදිහටයි බලන්නේ කියලා අපි අහලා නැත්නම් අපිට කවදාවත් මේක තේරුම් ගන්න බෑ. තනියෙන් තේරුම් ගන්න පුළුවන් එකම එක්කෙනයි මේ ලෝකේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට විතරයි. හැබැයි උන්වහන්සේටත් ඒක තනියෙන් තේරෙන්නේ පුංචි උත්සාහයක්ද? සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී පුරලා. මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරමින් මනෝප්‍රනිධානයේ පිරුවා සඩ් අසංකේය කල්පලක්ෂයක් අපේ බෝසතාණන් වහන්සේ. ඊළඟට වාක් ප්‍රනිධානය වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කර වාක් ප්‍රනිධානය පිරුවා නවා සංකේය කල්පලක්ෂයක්. ඊට පස්සේ තමයි දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. එතන ඉදං සාරා සංකේය කල්පලක්ෂයක් මේ ධර්මය අවබෝධ කරගන්නමයි ඒ කැපකිරීම් කරන්න. දාන සීල නයිස්ක්‍රම්මි ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා බුදුවෙන ආත්මෙත් අපිට හිතාගන්නවත් බැරි. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් දුස්කරක්‍රියා කරලා මේ උතුම් ධර්මය අවබෝධ කරගත්ත. බෝධි මූලේදි ගුරූපදේශ රහිතවම මේ ධර්මය උන්වහන්සේට ප්‍රඥාවට පහළ වනේ දහම් මැස පහළ වනේ බුදුරජාණන් වහන්සේම දේශනා කරා ප්‍රථම දේශනාවේදී. උන්වහන්සේට බෝධි මූලයේදී කවදාවත් නොඇසූ විරූ ධර්මයක් පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කවදාවත් අහල තිබ්බ දෙයක් නෙමේ. චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි බෝධි මූලයේදී ප්‍රඥාව පහළ වුණා. දහම් මැස පහළ වුණා. ආලෝකයේ පහළ වුණා. ඥානය පහළ වුණා කියලා උන්වහන්සේට.
එතකොට ගුරූපදේශ රහිතව මේ ධර්මය අවබෝධ වෙනවනං බුදු කෙනෙකුට. අපට අවබෝධ කරගන්න තියෙන අපි මේ කහන්න ඕන බුදු හාමුදුරතම අපේ ගුරුවරය. අපේ කල්්‍යයාන මිත්‍රයන් වහන්සේ ලෝක පහළ වෙච්ච ශේෂ්ඨතම කල්්‍යයාන මිත්‍රය. ඒ කල්්‍යයාන මිත්‍රයගෙන් තමයි අපිට උතුම් සද්ධර්මය ලැබෙන්. ඒ සද්ධර්මශ්‍රවනි දැන් අපි කිව්වත් මේ කියන්නේ බුදු හාමුදුරන්ගේ ධර්මය අප එකක්නෙම අපි දන්න එකක් නෙමේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට කල්්‍යයාන මිත්‍රයගෙන් ඇහෙනවා. ඒ ඇහෙනකොට ඒ අහන ධර්මය සුතා හොඳට බණහන්නට මේක නිරවුල්ල තේරුම් ගන්න. මේ කියන්නේ මම ගැන මගේ ඇස කණනාසේ දිවකය මනස ගැන. මේ ආයතන හය තුළ හටගන්න පංචුපාදානස්කන්ධ ගැන. මේ මං ගැනයි කතා කරන්න කියලා මේ ධර්මී තියෙන මේ බුදුහාන්දුරු පෙන්නන දේ සුතා හොඳට අහන. දතා නිරවුල්ල ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර වචනයෙන් පවා පුරුදු කරනු. අමතක වෙන්න දෙන්න. නිතර කටපාඩං කරගෙන හරි වචනයෙන් සජ්්‍යායනා කර පුරුදු කරන. ඒ පුරුදු කරගත්තදේ මනසානුපෙක්කිතා. නුවනින් විමසනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. අන්න එතනදි තමන්ට ගලපල බලන. ඇත්තටම මගේ හැත් ඔය විදිහෙම නේද. මගේ කණනාසේ දිවකයි මනසත් ඔය සුරූපයම නේද තියෙන. මගේ ආයතන හයටත් ඔයි රූප සබ්ද ගන්ධ ඕව පහළවෙන්න ඔය විදිහටම නේද. මා තුළ විඤ්ඥානි හටගන්නෙත් ඔය විදිහටම නේද. එහෙනම් මා තුළත් පංචුපාදානස්කන්ද පටිච සම්පාදය හැදෙන්න්න ඔය විදිහටමයි. අන්න අහපු ධර්මය තමා තුළින් ඕපනයිකෝ යෝනිසෝ මනසිකාරයෙන් තමා තුළින් වටහාගන්න. අන්න එතකොට තමන්ගේ අවබෝධයක් බවට පත්වෙනවා දිට්්‍යයා සුප්පටි විද්ද. ඔන්න ඕකයි මේ ධර්මය අවබෝධ කරගන්න ක්‍රමවේද. ඒ නිසා මතකතියාගන්න නිරවුල්ල බණහන් මේ දේශනාව නැවත නැවත හරි අහන්. එතකොට පළවෙනි පාර තේරෙන් නැතිවේ. අහගර ඉන්නකොට ටිකක් තේරුම් ගන්න අමාරුයි ගැඹුරුයි වගේ හිතේ ආයහනු ආයහනු අහනකොට අහනකොට නිරවුල්ල තේරෙන. ඊට පස්සේ අහපු දේ හොඳට විමසල බලන තවත් හොඳින් තේරෙන. තමා තුළින් ගලපල බලනවා තවත් හොඳට තේරෙන. අන්න එහෙම පියවරෙන් පියවර ටික මේ ධර්මය අවබෝධ කරගන්න ගැඹුරට ආයුතුයි. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ධම්මානු පස්සනාව පෙන්න්නනවා ඊළඟට මනංච පජානාති. මනස ඒකත් ආයතනයක් ආධ්‍යාත්මික. මේ මනස නැමති ආධ්‍යාත්මික ආයතනය හොඳට තේරුම් ගන්න. ධම්මංච පජානාති මනසයි අරමුණුයි. බාහිරින් එන්නේ අර සිතයි සිතු විලි කියලා කිය. හිතට එන සිතු විලි ඒ අරමුණ. ඒකත් තේරුම් ගන්න. ඊළඟට යංච තදු භයම් පටිච්ච උපපජ්ජති සංයෝජන තංච පජානාති. මෙන්න මේ මනසත් අරමුණුත් නිසා එහෙම නැත්නම් සිතත් සිතුවිලිත් නිසා යම් සංයෝජනයක් හටගන්නවද. මෙන්න මේ කරුණු දෙක එකතුවීම නිසා යම් සංයෝජනයක් ඇති වෙනවද තංච පජානාත. ඒක හොඳට තේරුම් ගන්න. යථාච අනුපන්නස්ස සංයෝජනස් උප්පාදෝ හෝති. නෝපන්නාව සංයෝජනයක් උපදිනවනං තංච පජානාති ඒකත් හොඳින් තේරුම් ගන්න. යථාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. උපන්නාව සංයෝජන ප්‍රහාණය වෙනවද ඒකත් තේරුම් ගන්න. ඊළඟට ආයමත් හට නොගන්න විදිහට යථාච පහිනස්ස සංයෝජන සාහිතින් අනුපාදෝ හෝති. ආයමත් හට නොගන්න විදිහට සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවාද. ඒකත් හොඳින් තේරුම් ගන්න. මතක තියාගන්න සිතයි සිතුවිලි එකතුගෙන එක සංයෝජනය වෙන්නේ මනෝ විඤ්ඥාන හිතේ හටගන්න විඤ්ඥාන. ඒ විඤ්ඥානය හට ගැනීමත් එක්කම ඒකතුවීමත් එක්කම ඒ තමයි මනස ස්පර්සි. ඒ තුළින් විදීම් අරමුණු හඳුනා ගැනීම හඳුනගත් අරමුණට අනුව චේතනා පහළවීම සිද්ධවෙන්. ඒ මුල් කරගෙනම පටිච්ච සම්පාදයක් හැදෙන එතන පංචුපාදානස්කන්දයේ පහළවෙන්. එතකොට මේ විදිහට ඔබේ ආයතන හය ගැන හොඳට තේරුම් ගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මානු පස්සේ විහරති. අජ්ජත්තංවා මේ ආධ්‍යාත්මික ආයතන. අපේ ඇස කණනාසේ දිවකය මනස මේක හොඳට තමා තුළ තමාගේ ක්‍රියාකාරිත්වය ආයතන හයේ හොඳට දකිනෝ. බහිද්ධවා ධම්මේසු ධම්මානු පස්සී විහර මේ බාහිරාය තුළත් ඔය විදිහෙම තමයි ඒ අයගෙත් ඇස කණනාසේ දිවකය මනස තුළ මේ සංයෝජන හටගන්න මේ විදිහටමයි කියලා බාහිරාය තුළිනුත් විමසල බලනු. අජ්ජත්ත බහිද්ධවා ධම්මේසු ධම්මානු පස්සී විහරදි තමා තුළත් බාහිර අය තුළත් මේක ක්‍රියාත්මක වෙන්න මේ විදිහටයි කියල තේරුම් ගන්න.
ඒ තේරුම් ගත්ත කෙන අන්න එතනින් දැන් විදර්ශනා පැත්ත. සමුදය ධම්මානු පස්සීවා ධම්මේස විහරති. ඒක හට ගැනීම තේරුම් ගනිමි. ධම්මානු පස්සනාවෙන් වාසය කන වය දම්මානු පස්සීව එක නැතිවීම අනිත්‍ය තේරුම් ගන්න හට ගැනීමත් නැතිවීමත් තේරුම් ගන්න. ධම්මේසු විහරති ධම්මානු පස්සීවා ධම්මේසු විහරති. සමුදේ වය දම්මානු පස්සීවා ධම්මේසි හට ගැනීම නැතිවීම දෙකම අනිත්‍ය දකිමින් ධම්මානු පස්සනාවෙන් වාසයකන අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. හොඳට මේ ආයතන හය තුළ සිහිය පිහිටල ධම්මානු පස්සනායෙන් වාසය කරනකොට ඒ තුළ සිහිය දියුණුවීම පිණිසේ සිහිය පවතිනු. යාවදීව ඥානමත්ත අපේ ප්‍රඥාව පහළ වෙන ඥානයේ දියුණු වෙන. පතිස්සති මත්තායි සිහිනුවන වැඩෙනෝ. අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකෙ උපාදියති. වෙන කිසිම තැනක ඇලීමක් බැඳීමක් ඇති නොවෙන විදිහට මේ ආයතන හයින් සංයෝජනයන්ගේ මිදිලා හිත ගැලවිලා යන විදිහට අවබෝධයට හිත පත්වෙනවා. ඒවම්පිකෝ භික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සී විහරති. මෙන්න මේ විදිහටයි භික්‍ෂුව ධම්මානු පස්සනාවෙන් වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපිට ඉතාම පැහැදිලිව පෙන්නල දෙන. තිය නිසා පිංහතුනේ ධම්මානු පස්සනාව කොටස් කීපයකින් යුක්තයි. සතර සතිපට්ඨානෙ ධම්මානු පස්සනාවේ පංච නීවරණ කොටස අපි මේක කතා කරා කලින්. ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස. ඒකත් අපි කතා කරා. අද අපි කතා කරේ ආයතන කොටස. එතන ආයතන කියපුහම් මේ ඇස කන නාසයේ දිවකය මනසකින ආධ්‍යාත්මික ආයතනත් ඇසට ගෝචර වෙන රූප සබ්ද ගන්ධ රස පහස අරමුණු කියන බාහිර ආයතනත්. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් එකතුවීම තුළ ඒ සංයෝජනය තුළ හටගන්න අනෙක් සියලූම පංච උපාදානස්කන්ධය හටගන්න ආකාරි නැතිවෙන ආකාරය එක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගන්න ආකාරය මේ ආයතන හයේ යථාස භාවයයි අපි අවබෝධ කරගන්නට ඕන. පිංහතුනි මේ ධර්මය හොඳට විමසන්. විමසගෙන යනකොට තමා තුළින් මෙනෙහි කරනකොට ඔබට ධර්මය ගැන ප්‍රශ්න ඇති වෙන්නේ. ඊට පස්සේ ඔබට තියෙන්නේ කරන්න දෙයක්. දැනගත්ත කෙනාට ඊළඟට තියෙන්නේ අවබෝධ කරගන්න මාර්ගය වඩන්නයි තියෙන් කළ යුතු දෙයක් තිය. ඉස්සල්ලා දකිනවා. ඒකන චතුරාරි සත්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්න්න ඉස්සල්ලාම එක සත්‍යයක් කියලා හොඳට විමසල අවබෝධයෙන් දකිනවා. ඊළඟට එයාට කළ යුතු කෘත්‍යයක් තියෙන අවබෝධ කළ යුතුයි. ඒ අවබෝධ කළ යුතු කෘත්‍යය වඩල අවසන් වෙනකොට තමයි මං කළ යුතු දේ කරලා අවසන් කලා කෙන කෘතඥාන කෙනෙකුට පහළවෙේ. ඒ පිණිස මේ ධර්මය මුලින් හොඳට තේරුම් ගන්න සද්ධාවෙන් බණහන්න ධර්මයට ගරු කරන්න ධර්මයට ආස කරන්න. ඒ සියල්ල එක්ක මේ ගහම්බීර ධර්මය තමා තුළ පිහිටන්න පටන්ගන්න. පිංහතුනි මේ ධර්මය පිහිටනකොට පින වැඩෙනකොට ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් එනකොට මේ ගැඹුරුයි කියන ගාම්බීර ධර්මය එක ගාථාවෙනු තවබෝධ වෙන්න පුළුවන්. ඒ පිණිසයි අපි මේ සසර පුරා ධර්මය දියුණු කරන්න. මේකට කියන්නේ ප්‍රඥා පාරමිතාව පුරණු. සාරිපුත්ත හාමුදුරුව ගැන තියෙනෙ සසරේ ඒකා සංකයේ කල්ප ලක්ෂයක්. පෙර බුද්ධ ශාසනවල පවා පැවිදි වෙලා බණහල ගිහිකාලෙ පවා ධර්මය පුරුදු කරලා ප්‍රඥා ඉන්ද්‍රිය වඩාගෙන බණභාවනා කරගෙන ජීවිතාවබෝධය පිණිස කාලයක් සසරි නුවන පුරුදු කරපු කෙනෙ. උන්වහන්සේගේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉහලටම වැඩිලා මුදුම් පත් වෙලා තිබුණ කිය. ඒ නිසා තමයි ගාථාව පද දෙක ඇහෙනකොට මේ ගැඹුරු ධර්මී සැනින් අවබෝධ වුණේ. ඒ නිසා මේ උතුම් ධර්මය පුරුදු කරන්න. මේ පුරුද්ධ කවදාවත් අපි මැරුණ කියලා ප්‍රඥාව දියුණු කරගත්ත පුරුද්ධ අහ කියන්නේ නෑ. එක පාරමිතාවක් බවට පත්වෙන. ධර්මාවබෝධයට සසරේ මේ නුවන සංසාරි පුරාවට අපි පසුපස පාරමිතාවක් හැටියට අපි පස්සේනවා. ඒ පිණිස මේ උතුම් ධර්මාවබෝධය පිණිසම නිවන් අවබෝධය පිණිසම ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා 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 ඔබ හැම දෙනාටම උතුම් ධර්මයම අවබෝධ වේවා කියල අපි ආශිර්වාද කරන. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක ශාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි.